බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปะดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปะดังสมาธิยามิ กามิสุมิจฉาจาราเวรมณีสิกขาปะดังสมาธิยามิ มุสาวาดาเวรมณีสิกขาปะดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปะดังสมาธิยามิ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුර්ලභං ච මනුස්සත්තං බුද්ධුප්පාදෝ ච දුර්ලභෝ දුර්ලභා කන සම්පත්ති සද්ධම්මෝ පරම දුර්ලභෝති. බුදු සසුන වසර 5000ක් කල් සුරැකීමට අප කැප වී සිටින අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සත්පුරුෂ ගුණගරුක සුපින්වතුනි, තුන් ලෝකයම නිවන් අමා මිහිරෙන් සතපා වදාළ මාගේ අමා මෑණි වූ ශාන්ති නායකයාණන් වහන්සේ විසින් තුන් ලෝ වාසී සත්වයන්ගේ හිත සැප පිණිස දේශනා කර වදාළ නෛර්යානික ධර්ම පාඨයකුයි මුලින්ම දේශනා කරන්නට යෙදුනේ. නමුත් එයින් විස්තර වන ධර්ම කාරණාවන් ඔබට ගෙනහැර පෑමට මත්තෙන් පෙර සිරිතකට අනුකූල වෙමින් හා මේ පින්නතුන්ගේ සංවර්ශීලී භාවය හේතු කොටගෙනම පුංචි කතා පුවතක් ඔබට පැහැදිලි කරලා දීලා වචන කිහිපයකින් ධර්ම ආනිසංස පහදා දෙන්නට මා බලාපොරොත්තු වෙනවා. අප ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සමයේ සිදුවෙච්ච එක් වටිනා කතා පුවතක් අද ධර්ම අවවාදයේ හැටියට ඔබට දේශනා කරලා ඒ කතාව තුළින් එළිවන ධර්ම ආනිසංස ගැන ඔබටම වටහා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න මට අද හිතුණා. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම මේ ධර්ම ආනිසංස කතා පුවත අහලා බලන්න. අප ලෝතුරා ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින කාලේ මේ සවැත් නුවර ඒ කාලේ ජීවත් වුණා එක් අඹුසැමි දෙපළක්. මේ දෙදෙනාගෙන් ස්වාමි පුත්‍රයා ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ අහලා ධර්මයේ වටහාගෙන ගිහිගේ හැර දමලා විහාරයට පැමිණිලා පැවිදි බිමටපත් වුණා. ඉතින් තමන්ගේ ස්වාමියා පැවිදි බිමටපත් වෙච්ච නිසා මේ කාන්තාව පසේ නදී කුසෝ රජතුමා තමන්ගේ අන්තఃපුරයේ බිරිඳක් බවට පත් කරගත්තා. දවසක් පින්නතුණි කුසෝ රජතුමා තමන්ට ලැබිච්ච නිලපුල් මල් ටිකක් අරගෙන අන්තఃපුරයේ තමන්ගේ බිරින්දෑවරුන් බලන්ට ආවා. ඇවිදින් මේ හැම කාන්තාවකටම නිලපුල් මල ගානේ බෙදලා දුන්නා. නමුත් අර කාන්තාවට විතරක් රජතුමාගෙන් නිලපුල් මල් දෙකක්ම ලැබුණා. ඉතින් මේ කාන්තාව මේ නිලපුල් මල් දෙක ලැබිලා එකපාරටම සිනාසුණා. ඊට පස්සේ අඬන්න පටන් ගත්තා. රජතුමා මේක දැකලා මේ කාන්තාව ළඟට කැඳවාගෙන ඇවිදින් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මොකද ඇහුවේ ඔබ මුලින්ම සිනාසුනේ ඇයි? ඒ වෙලාවේදී කාන්තාව රජතුමාට පිළිතුරු දෙනවා, ස්වාමීනි, ඔබ වහන්සේ අනිත් අයට වගේ නෙමෙයි මට මල් දෙකක්ම ලබා දුන්නා.
ඒ නිසා මට අද හරි සතුටුයි. ඒ සතුටට මට සිනහස් වුණා. එහෙනම් ඔබ ඊට පසුව ඇඬුවේ ඇයි? ඒ වෙලාවේ මේ කාන්තාව රජතුමාට පිළිතුරු දෙන්නේ මේ විදිහට. ස්වාමීනි, ඔබ වහන්සේ මට ලබා දුන්න ඒ මල් දෙකෙන් පමණ සුවඳ මගේ පෙර ස්වාමි පුත්‍රයාගේ මුවිනුත් හැමුවා. ඉතින් ඒ සුවඳ ආග්‍රහණය කරපු මට මගේ පෙර ස්වාමි පුත්‍රයා මතක් වුණා. ඒ නිසා මට ස්වාමීන් හැඬුණා. රජතුමා පින්නතුනි මේ කතාව කිසිසේත්ම පිළිගත්තේ නැහැ. මොකද සාමාන්‍ය පුද්ගලයෙකුගේ මුවින් මහනෙල් මලේ සුවඳ හමන්න පුළුවන්. රජතුමාට මේක මහත් ප්‍රශ්නයක් වුණා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න රජතුමා මොකද කළේ? රජමාලිගාවේ තියෙන සියලුම සුවඳ ද්‍රව්‍යයන් අයින් කරලා දානි සකස් කරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට පස්සේ දවසේ දහවල දානිට ආරාධනා කළා. ලෝතුරා බුදුරජාණන් වහන්සේත් සමගම අර කාන්තාවගේ පෙර සැමියා වෙච්ච ඒ මොහොතේ පැවිදි බිමටපත් වෙලා හිටපු භික්ෂූන් වහන්සේ රජගෙදර දානෙට වැඩියා. රජතුමා දානි පිළිගන්වලා අවසානයේදී 90 වෙනි ධර්ම දේශනාව කරන්න ආරාධනා කළේ අර කාන්තාවගේ පෙර සැමියා වෙච්ච භික්ෂූන් වහන්සේ. උන්වහන්සේත් මේ ආරාධනාව සතුටින් පිළිගත් නිසා බුදුරජාණන් වහන්සේත් මහා සංඝ රත්නයේ නැවත විහාරයට වැඩියා. මේ රජගෙදර ඉතුරු වෙච්ච මේ භික්ෂූන් වහන්සේ ඊටාම ලස්සනට විචිත්‍රවත් ලෙස 90 වෙනි ධර්ම දේශනාව වැත්තුවා. ඉන් ධර්ම දේශනාව පවත්වන්න ආරම්භ කළා විතරයි. කිසිදු සුවඳ ද්‍රව්‍යයක් නැති මේ රජගෙදරම මහනෙල් මලේ සුවඳින් ඉරිලා ගියා. රජතුමාට අවසානයේ පිළිගන්න සිදු වුණා අර කාන්තාව පෙර දිනේ Tamanට පවසපු දේ සත්‍යයක් බව, සැබෑවක් බව. රජතුමා පස්සේ දවසේ නැවතත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙයට හේතු අහනවා. ඒ වෙලාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කරන්නේ සද්ධම්ම දේශනා කාලේ සාදු සාදුති භාසතෝ මුක්තෝ ආයති ගන්ධෝ උප්පලන්ව යතෝදකේති. මහරජා ඒ වික්ෂූන් වහන්සේ පෙර ආත්ම භවයකදී ධර්මයේ ශ්‍රවණය කළා ප්‍රීතියෙන් සාදුනාද පවත්වලා ඒ පිණින් මේ භවයේදී ඒ වික්ෂූන් වහන්සේගේ මුවින් මහනෙල් මලේ සුවඳ හමනවා. අපේ මනෝරථ පුරණී කියන අටුවා ග්‍රන්ථයේ සඳහන් වෙන ඒ ධර්මානිසංස පුංචි කතාව ඔබට මම මතක් කළේ ඔබ අද මේ ශ්‍රවණය කරන ධර්මයේ තුලින් අපට ලැබෙන ආනිසංස ගැන ඔබටම ඔබේ දැනුමින්ම වටහා ගන්න. එනිසා හැම කෙනෙක්ම සිත, කය, වචනේ කියන තුන්දොරම සංවර කරගෙන ශ්‍රද්ධාව, භක්තිය, ගෞරවය පෙරට අරගෙන මේ ධර්මයේ හොඳින් ශ්‍රවණය කරගත යුතුයි. ඒ ධර්මයේ සිත් සතන් තුළට ධාරණය කරගත යුතුයි. ඒ ධර්මයට අනුව ජීවිතය ගොඩනැගිය යුතුයි. එසේ වුවහොත් තමයි ඔබටත් ඒ පමණක්ම නොව ධර්මයේ වටහා ගැනීමෙන් ලැබෙන ආනිසංසත් නොඅඩුව ලබාගෙන ඔබේ මෙලොව ජීවිතේ, පරලොව ජීවිතේ, මුළු දෙලොවම ජීවිත සැපවත් කරගන්න හැකියාව ලැබෙන්නේ. සදහැබර පින්වතුනි, අද අපි මේ ගත කරන මොහොත ගැන
කතා කරොත් සිහිපත් කරගත්තොත් නව වසරක් උදා වෙලා නව විදිහකට සිතන්න මතන්න පුරුදු පුහුණු වෙන අය තමයි අපි. වසරක් ගෙවිලා වසරක් ආරම්භ වෙලා තියෙන මේ මොහොතේදී මා ඔබට මේ ධර්ම දේශනා මාලාවේදී මුල්ම ධර්මානුශාසනාව හැටියට අද දවසේ මතක් කරන්නට දේශනා කරන්නට බලාපොරොත්තු වුණේ අපි තුල තියෙන වාසනාවන්තකම ගැන. තවත් විදිහකට කිව්වොත් අපි මේ ලෝකේ ලබා තියෙන තත්වය ගැන කතා කිරීම. අලුත් වසරක් ආරම්භ වෙලා අවුරුද්දක් ගෙවිලා ගිහිල්ලා අලුත් විදිහකට අලුත් ජීවිතයක් පටන් ගන්න බොහෝ දෙනා සිහිනමවන. ඒ සිහිනය අර්ථවත් කරගන්න, වර්ණවත් කරගන්න, ඒ ධර්මයෙන් ලැබෙන අවස්ථාවන් ඵල ප්‍රයෝජන අසීමිතයි, අප්‍රමාණයි. ඒ වාසනාවන්ත කරගන්න ලැබෙන උපකාර නොඅඩුව ලබා ගන්නට නම් අපි ධර්මයේ සමග ජීවිතේ ගත කරගත යුතු වෙනවා. නිසා ධර්මයේ අනුව ජීවිතේ ගොඩනැගුවොත් තමයි ඒ ලස්සන ජීවිතය තවත් ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සීනමම්න ජීවිතය වර්ණවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ ධර්ම දේශනාවේදී මා බලාපොරොත්තු වුණේ මුලින් දේශනා කරපු විදිහටම ලොව තියෙන දුර්ලභ කාරණාවන් 4ක් ගැන ඔබව දැනුවත් කරන්නට. අපි අපේ ජීවිතවල සමහර දේවල් බොහොම අපහසුවෙන් ලබා ගන්න. ගොඩාක් මහන්සි වෙලා දුෂ්කරතාවන් විඳලා අපි යම් දේවල් ලබා ගන්නවා. නමුත් සමහර දේවල් අපිට පහසුවෙන් ලැබෙනවා. වගේම අනපේක්ෂිතවත් යම් දේවල් ලැබෙන අවස්ථාවම ජීවිතේ නැත්තේම නැහැ. නමුත් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සසරේ ජීවත් වන සත්වයෙකුට ලබාගත හැකි දුර්ලභම අවස්ථාවන් 4ක්. දුර්ලභංච මනුස්සත්තං බුද්ධුප්පාදෝච දුර්ලභෝ දුර්ලභා කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝති. මිනිසෙකු වී ඉපදීම දුර්ලභය. ලෝතුරු බුදු කෙනෙකුගේ පහළවීමද දුර්ලභය. ක්ෂණ සම්පත්තිය ලබා ඉපදීමද දුර්ලභය. සද්ධර්මය ශ්‍රවණය කිරීමද දුර්ලභය. මේ තමයි පින්වත්නි ලොව තුල සදා කල්ම පවතින සදා කාලික දුර්ලභ අවස්ථාවන් 4 යනුවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්නා. පළවෙනි දුර්ලභ කාරණාව හැටියට ඒ බුද්ධ භාෂිත ගාථා පාඨයේ සඳහන් වෙන්නේ දුර්ලභංච මනුස්සත්තං යන්නේ. මිනිසෙකු වී ඉපදීම දුර්ලභයි යන විදිහට. සත්වයා කියලා අපි හඳුන්වන්නේ මිනිස්සු වන අපට විතරක් නෙවෙයි. පුරා කුඹියගේ පටන් අපට ඇසෙන නොපෙනෙන ජීවියක් තියෙන්නේ යමෙක්ද හැම දිනාටම සත්වයා කියනවා. මේ සසරෙහි ජීවත් වෙන මේ විශ්වයේ තුල ජීවත් වෙන සත්වයන් ප්‍රමාණය එහෙම නැත්නම් ජීවීන් ප්‍රමාණය අනන්තයි, අසීමිතයි, අප්‍රමාණයි. ඒ අසීමිත ගණන් කරන්නට බැරි ඒ අප්‍රමාණ අනන්ත ජීවීන්ගෙන් ඉතාම අඩු පිරිසකට තමයි පින්නතුනි ඔබ මම ලබා තිබෙන මේ මනුෂ්‍ය භවයට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසානේ දුර්ලභ කාරණාවක් ඇටියට මේ මිනිසෙකු වී ඉපදීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ භාවයටපත් වෙන්න මේ මිනිසෙකු වී ඉපදෙන්න අප ගොඩාක් පින් කරගත යුතු වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සසරෙහි බොහෝ කලක් පින් රැස් කරගත් කෙනෙකුට තමයි
මිනිසෙකු වී ඉපදෙන්න පුළුවන්. ඔබ පෙර භවයේ මිය යද්දී පින්වතුනි ඔබ සමග මිය ගියපු පිරිස සත්වයන්ගේ ප්‍රමාණය ගණන් කරගත නොහැකි. දෙව්ලොව සැප විඳිලා පින් ඉවර වෙච්ච දෙවියන්, සුත වෙච්ච දෙවියෝ. ඊළඟට නිරේ දුක් විඳිලා පව් ගෙවලා ඉවර වෙච්ච නිර්සත්. මනුෂ්‍ය ලෝකේ ඔබ වගේම ඒ මොහොතේ මිය ගියපු අය. සත්ව ලෝකේ තිරිසන් සතුන් ඒ මිය ගියපු අය. මෙහෙම ගත්තාම ඔබ පෙර භවයේ මිය යද්දී පින්වතුනි ඔබ සමග මිය ගිය අය ගැන අපිට හිතන්නවත් අමාරුයි. නමුත් ඒ මිය ගිය හැම දිනෙකම නැවත ප්‍රතිසන්දියක් ලබා ගත යුතුයි. ඒකනේ ලෝක ස්වභාවය. ඒ අය අතරින් වැඩිපුරම පින්කම් කරපු අය පුණ්‍ය ශක්තිය ප්‍රබලයි ඉපදින්නේ දෙව්ලොව. ඒ වගේම පුණ්‍ය ශක්තිය අඩු නමුත් අකුසල ශක්තිය ප්‍රබල අය ඉපදෙන්නේ නිරේ. නමුත් එහෙම මේ දෙපිරිස අයින් කරපුවාම තවත් පිරිසක් ඉතුරු වෙනවා. ඒ තමයි මිනිසුන් වෙන්න තරම් පින් තියෙන පිරිස. ඉතින් ඒ අය හැම දිනාටම මිනිසෙකු වී ඉපදෙන්න බෑ. මොකද කොච්චර පින් තිබුණත් ඉන්නතුනි මිනිසෙක් වෙලා ඉපදෙන්න නම් අම්මා කෙනෙක් ඉන්න ඕනේ. අපි කොච්චර පින් තියෙන ජීවීන් මේ භවයේ මේ විශ්වයේ ගමන් කරමින් සිටිනවා මනුෂ්‍ය භවයක් ලබා ගන්න. නමුත් සූදානම් මව් කුසක් නැත්තම් එයාට ප්‍රතිසන්දියක් ගන්න බෑ. ප්‍රතිසන්දියක් ලබා ගන්න බෑ. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වැඩිපුරම පින් තියෙන එක්කිනා පින්වතුනි සූදානම් මව් කුසක් තියෙන තිබ්බොත් ඒ මව් කුසේ උත්පත්තිය ලැබෙනවා මිනිසෙක් හැටියට. ඉතින් අද ලෝකේ අපේ මෑණිවරුන් අඩුයි. ඉතින් ඒ නිසා කොච්චර පින් තිබුණත් පින් වැඩිපුරම කෙනාට තමයි මේ මිනිසත් වරම කියන එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් අයට මොකද වෙන්නේ? ඒ අයට පින්නතුනි අපරාපරිය වේදනීය කර්මයක් ඉස්මතු වෙලා සසරේ ඕනෑම කාලයක නිවන් දක්නතු සසර වසනතුරු පරිසන්දියේ හැකි අකුසල් කර්ම කුසල් කර්ම තියෙනවා. ඒ කුසල් කර්මයක් හේතු වෙලා පින්නතුනි එක්කෝ දිව්‍ය ලෝකේ දෙවියෙක් වෙලා හරි එමෙ නැත්තම් කරපු අකුසල් කර්මයක් මතුවෙලා අපායේ නිර්සතෙක් වගේ හරි එමෙ නැත්තම් තිරිසන් ලෝකේ තිරිසන්ගත සතෙක් වෙලා හරි අපිට ඉපදෙන්න හැකියාව ලැබෙනවා. පුළුවන්කම තිබෙනවා. නමුත් ඔබ වාසනාවන්තයි. ඔබ ඒ තරඟයෙන් දින්නා. ඒ තරඟයෙන් දිනලා ඔබ මේ මනුෂ්‍ය ලෝකෙක මව කුසක ප්‍රතිසන්දිය ලබා ගත්තා. ඒක ලොකු සටනක් කරලා. ඔබත් එක්කම මේ ගිය අය ඒ විදිහට බෙදිලා ගිහිල්ලා මිනිසුන් වෙලා ඉපදෙන්න පිරිපුරන අය සමග ඔබ යුද්ධ කරලා ඒ යුද්ධේ දිනලා ඔබ පින් වැඩිපුරම රැස් කරගත්ත නිසා පින්තුනි ඔබ ඔය විදිහට මව් කුසක මිනිසෙක් වී ඉපදුණා. මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ තරම් දුෂ්කරතාවන් විඳින්න ඕන නිසායි මිනිසෙකු වීම ඉපදීම දුර්ලභයි කියලා දේශනා කළේ. අපේ පැරණි මුතුන් මිත්තු වගේම අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවනේ අන කැස් බෑවා විය සිදුවෙන් අහස බලනවා වගේලු සත්වේකු මිනිසෙක් වී ඉපදීම කියන එක. අන කැස් බෑව ඉන්නේ පින්නතුනි මහා මුහුදේ. නමුත් මේ වියගහ කියන එක තියෙන්නේ අපේ කුඹුරේ. මේ කුඹුරේ තියෙන වියගහ මහා මුහුදට යන්නේ මහා වැස්සක් වහලා. මේ කුඹුරේ තිබ්බ වියගහ ගිහිල්ලා වැටෙනවා ඇලට. මේ ඇලට වැටිච්ච වියගහ ඇලේ කොහේවත්ම රැඳුන් නැත්නම් ගිහිල්ලා වැටෙන්නේ ඔයට. ඔයට වැටිච්ච වියගහ වැටෙනවා ගඟට. ගඟට වැටිච්ච වියගහ ගිහිල්ලා වැටෙන්නේ මේ මහා මුහුදට. මුහුද කියලා කියන්නේ අපේ ගමේ තියෙන පොකුණක් වගේ, දෙලක් වගේ පුංචි දෙයක් නෙමෙයි. ලෝක ගෝලයේ අරන් බැලුවොත් හරි අඩකටත් වැඩි තියෙන නිල් පාට මහා සාගරය. මේ සාගරයට වැටිච්ච මේ වියගහ පින්නතුනි පාවි තිබෙනවා. අන කැස් බෑවා
අහස බලන්නේ පින්නතුනි අවුරුදු 100කට වතාවක්. අවුරුදු 100කට වතාවක් මුහුදු ජලයේ උඩට ඇවිල්ලා අහස බලනවා. ඒ අහස බලද්දී මේ කන කැස් බෑ වගේ පේන ඇහි වට ප්‍රමාණය හරියටම වියගහේ වියසිදුවට හරියටම සමානයි. ඉතින් මේ සාගරේ අහට්ට මෙහෙට දෝලණය වෙමින් තිබ්බ වියගහ අවුරුදු 100කට වතාවක් කන කැස් බෑවක් අහස බලන්න උඩට එද්දි හරියටම පිහිටියොත් පින්නතුනි එදාට අපිට කියන්න පුළුවන් කන කැස් බෑවා වියසිදුරේ අහස බැලුවා කියලා. ඉතින් මේ දේ විය හැකිද විය නොහැකිද කියලා බණාසන ඔබට බාරයි. ඉතින් ඒ නිසා අපි හැමදෙනාම සිටිය නොහැකි දෙයක් තමයි ඒ සිදුවීම් හැම දෙයක්ම ඒ විදිහට සිදුවීම කියන්නේ. ඇලට වැටෙච්චි කුණු ගොඩක් නම් එම නැත්තම් ගලක ඇඳෙන්න පුළුවන්. ඔයට වැටෙච්චි ගඟට වැටෙද්දි ඒව රැඳෙන්න පුළුවන්. මහා මොහොතට වැටිලා අවුරුදු 100ක් උඩට එන අන කැස් බෑවට හරියටම පිහිටයිද මේ වියගහ. ඒ දේ සිදු වීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. මොහොත සිදු නොවීමේ සම්භාවිතාව ඉතාම වැඩි. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සසරෙහි මේ විශ්වයේ ජීවත් වෙන සත්වයන්ගේ කෙනෙකුට ඔබ වගේ මම වගේ අප වගේ මිනිසෙකු ඉපදීම කියන එක. සත්වයන් ප්‍රමාණයෙන් අසීමිතව අද මේ විශ්වයේ ජීවත් වෙනවා. වේගුලක් ආහාර ලැබෙන එතන ඉන්න ජීවි. හැම කෙනෙක්ම අපිට ඉපදෙන්න පුළුවන්. සුද්ධ ජීවි එයාට ඇහැට පේන අය. සුද්ධ ජීවීන් කියන්නේ අපේ පියවේ ඇහැට නොපෙනෙන අය. අද තාක්ෂණයේ දියුණු හින්දා අන්වීක්ෂයෙන් බැලුව හැකි මේ ඇහැට නොපෙනෙන සත්තු. ඒ අය මේ සතරස් අගල කොච්චර ජීවත් වෙනවද කියලා ගණන්වත් කරන්න පුළුවන්. එහෙනම් මේ ඔක්කොම ජීවි ආණයක් නෙන ජීවි. ඒ හැම දෙනෙක්ම වෙලා අපිට ඉපදෙන්න පුළුවන්. මොකද එහෙම ඉපදෙන්නේ නැතුව පින් වැඩිපුරම කරපු හින්දා තමයි ඔබ මිනිස්සෙක් වෙලා ඉපදුනේ. ඒ තමයි වාසනාවන්. ඒ වාසනාවන්තකම දුර්ලභයි කියලා තමයි පළමු දුර්ලභ කාරණාවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අනිත් කාරණේ තමයි පින්නතුනි දෙවියන්ටවත් නැති වාසනාව ඔබට ලැබී තිබෙනවා. මට ලැබී තිබෙනවා. මොකද්ද මේ දෙවියන්ටවත් නැති වාසනාව? දෙවියෝ ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් දිව්‍ය ලෝකේ අපි කරපු දිව්‍ය ලෝකේ ඇත්තම් කරපු පුණ්‍ය කර්ම ගැන සිතා ඒ වගේ ජනිත වෙච්ච සැප සම්පත් දුක් විඳ ඉන්න එකනේ දෙවියන්ගේ කාර්යය. එහෙම නැතුව අලුතින් පිනක් කරගන්න මේ පින්තුන් වගේ ධර්මයේ ශ්‍රවණය කරන්න හැකියාවක් නැහැ. නිරේ නිරසතුන් ගැන පොඩ්ඩකට හිතලා බලන්න. නිරසතුන්ට කරන්න පුළුවන් මොනවාද? අපායේ දුක් විඳ කරපු වලට පසුතැවෙන්නේ නැහැ පුළුවන්. අලුතින් පින් කරන් මේ පින්තුන්ට වගේ බණහන්ට හැකියාවක් ඇත්තේ. නමුත් මිනිසෙක් වේ ඉපදින ඔබට කොච්චරනම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. දෙවියන්ට වගේ පින්තුන් ඔබට කරපු පින් වලින් ජනිත වන සැප සම්පත් දුක් විඳින්න පුළුවන්. අපායේ නිර්සතුන්ට වගේ සසරේ කරපු අකුසල් කර්ම ගෙවලා දාන්න පුළුවන් දුක් විඳලා. ඒ විතරක් නැහැ. ඔබට අලුතෙන් පින් කරන්න පුළුවන්. පාපයෙන් ඈත් වෙන්න පුළුවන්. නිවනේ මාර්ගයේ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. මේ හැම අවස්ථාවකම ඔබට නොඅඩුව ලැබෙන්නේ මිනිසෙක් වී ඉපදෙන නිසා. අනේ ඒ නිසායි මිනිසෙක් වී ඉපදීම දුර්ලභයි වාසනාවන්තයි කියන්නේ. ඊළඟ දුර්ලභ කාරණාව ගැන අපි සිහිපත් කරගත්තොත් බුද්ධ පාදෝච දුර්ලභෝ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළවීම දුර්ලභයි. බුදු කෙනෙක් කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකේ හැම කාලයකම හැම යුගයකම පහළ වෙන කෙනෙක් නෙමෙයි. මොකද මම එහෙම කියන්නේ එම කල්පයකම බුදුරජාණන් වහන්සේලා පහළ නොවන බව අපට හොඳ කාරුණු තේරුම් ගන්න අවස්ථාවක් අපි
බණ පොත් තුලම තිබෙන නිසා. මොකද්ද දන්නවද? අපේ බෝසතාණන් වහන්සේ ප්‍රථමයෙන්ම නියත විවරණ ලැබුවේ කොහෙද කියලා අපේ බණ පොත් කියවන උපාසකම්මල වගේම අපේ චූටි නංගිලා මල්ලිලා අයියලා අපේ ඔක්කොම දන්නවා. කොහෙද? දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුල. එදා නියත විවරණ ලැබලා අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වාම සෑම බුදු කෙනෙකුගෙන් නියත විවරණ ලැබුවා. බුදු වෙනවා කියලා. ඒ කාලේ අපි දන්නව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කියලා. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් නම් පෙරුම්දම් පිරුවේ ඒ කාලය තුල පහළ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා 24 නම පමණයි. එහෙනම් පින්තුනි හැම කල්පයකම ලෝතර බුදු කෙනෙක් මේ විශ්වයේ තුල පහළ වෙනවා. සත්‍ය තියෙනවා. ඉතින් කල්පයක් කියලා කියන්නේ අවුරුද්දක් දෙකක් සියවසක් දශකයක් වගේ දෙයක් නෙමෙයි. කල්පය කියන එක සිතිය නොහැකි තරම් දීර්ඝ කාලයක්. අපේ අටුවා පොත්වල මේ කල්පේ යන්නේ අපේ පින්වතුන්ට දැනගන්න උදාහරණ දෙකක්ම සඳහන් කරලා තියෙනවා. කොහොමද? මේ පින්වතුන් මම මේ කියන කරුණ ටික සිතේ මවාගෙන චිත්ත රූපයක් මවා ගන්න. එතකොට ඔබටම තේරෙයි කල්පය කියලා කියන්නේ කොච්චරනම් දීර්ඝ කාලයක්ද කියලා. ගව්වක් උස, ගව්වක් පළල, ගව්වක් දිග මහා වලක් තිබෙනවා. මේ ගව්වක් උස, ගව්වක් පළල, ගව්වක් දිග මේ මහ වලට අට ගාවට එනකම් අබෑට පුරුදු. මොනවාද අබෑට පුරුදු? මේ අබෑට ගාන කොච්චරද කියලා කියන්න බැහැ. ඉතින් නමුත් අවුරුදු 100කට වතාවක් මේ වලෙන් එක අබෑටයක් අයින් කරනවා. කවදා හරි පින්නුතුනි 100කට පාරක් මේ වලේ තිබ්බ අබෑට ඉතින් එක අස් කරලා කවදා හරි මේ අබෑට මේ වලේ නැත්තටම නැති වෙනවා. ඒ තරම් දිගු කාලයක් තමයි පින්නුතුනි කල්පය කියලා කියන්නේ. තවත් විදිහකට කිව්වොත් මෙහෙම. කොහොමද? ගව්වක් උස, ගව්වක් පළල, ගව්වක් දිග ඝනකම් ලොකු කළු ගලක්. මේ ගල උඩින් අවුරුදු 100කට වතාවක් දෙවි කෙනෙක් ගමන් කරනවා. දෙවියෝ අඳින්නේ සිළුඳු සලුනේ. 100කට වතාවක් දෙවිය කෙනෙක් මේ ගල උඩින් යද්දි මොකද වෙන්නේ? මේ සලුව ගෑවෙනම ගල. කවදා හරි පින්වතුනි මේ විදිහට මේ ගල ගෙවිලා අබ ඇටයක් තරමට කුංචි වෙනවා. ඒ තරම්ම දුරු කාලයක් තමයි අප මේ බෞද්ධ සාහිත්‍ය තුළ බණ කතා තුළ කල්පය කියලා අප හඳුන්වනවා. එහෙනම් පින්වත්නි කොච්චරනම් දීර්ඝ කාලයකද කල්පය කියලා කියන්නේ. මේක කල්පේ හැම කල්පයකම බුදුවරු පහළ වෙන්නේ නැත්නම් මේ බුදුවරුන්ගේ පහළවීම කොච්චරනම් දුර්ලභද? අපි ලෝවැඩ සංග්‍රහයේ කටුවරයා වෙච්ච වීදාග මෛත්‍රී මාහිම්පාණන් වහන්සේ කවි පදයකුත් මේ බව අපිට සඳහන් කරලා තිබෙනවා. අලේ කීනි බුදු කේනි කුන්නෝපදින්නේ දුක කීනි මිනිසත් බව ලැබ ගන්නේ මිදේ කීනි මෙසාසර දුක් දුරලන්නේ සුදනේනි කිමවි කියනෝ කරන්නේ. ඒ විදිහටයි ලෝවැඩ සංග්‍රහයේ මේ බුදු කෙනෙකු ඉපදීමේ තියෙන දුර්ලභත්වය සඳහන් කරලා තිබෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළවීම එතරම්ම දුර්ලභයි නම්
මේ කල්පයේ තුල බුදුවරයෙක් පහළ වෙලා සිටිනවා නම් ඔබ වාසනාවන්තයි කියලා ඔබටම දැන් තේරුම් යනවා ඇති අනිවාර්යයෙන්. අනිත් කාරණේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට සත්‍යයකට පත්වීම කියන එක ඉතාම අපහසු කාරණාවක්. ඉතුරු ඵලයට පුද්ගලයෙක්ව බුදු බව ලබා ගන්න බැහැ. ඒ සඳහා පූර්ණේ කළ යුතු පාරමිතාවන් පූර්ණේ කළ යුතු වතාවත් අනන්ත සීමිතයි. එන අපේ සුමේද තාපසතුමා එදා නියත විවරණ ලබන්නට අංග 8ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි කියලා අපේ බණ පොත්වල සඳහන් වෙනවා. මොනවාද අංග 8 ගැන අපි කෙටියෙන් දැනගත්තොත් මෙන්න මෙහෙම. මනෝසත්තං ලිංග සම්පත්ති හේතු සත්තාර දස්සනං අබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරෝච ඡන්දතා අට්ඨ ධම්ම සමුදානා අභිනීහාරෝ සමිද්දති. මිනිසෙකු වී ඉපදීම, පුරුෂයෙකු වී සිටීම, රහත් වන්නට තරම් හේතු සම්පත් තිබීම, ඒ වගේම පැවිදිව සිටීම, ධ්‍යාන සම්පත්තිය ලබා තිබීම, දිවි පරඳුවට තබා කරන විශිෂ්ට පූජාව, ඒ වගේම තමයි පින්වතුනි පාරමී ධර්මයන් පූර්ණී කිරීමට ඇති කැමැත්ත කියන මේ අංග 8. ඉතින් අපේ සොමේද තාපසතුමා මිනිසෙකු වී ඉපදිලා පුරුෂයෙක් වුණා. ඊළඟට තාපස පැවිද්දෙන් පැවිදි වෙලා හිටියා. අහසින් ගමන් කරන්න තරම් ධ්‍යාන සම්පත් තිබුණා. දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ රහත් වන්නට තරම් හේතු සම්පත් තිබුණා. ඒ වගේම මඩ වගුරුවේ වැතිරිලා ඉඳලා දිවි පරඳුවට තබලා විශිෂ්ට පූජාවක් වුණා. ඒ සමගම පෙරුම්දම් පුරන්න මහත් කැමැත්තක් තිබුණා. මේ අංග 8ම එකින් එකට සම්පූර්ණ කළ නිසායි එදා අපේ සුමේද තාපසතුමාට නියත විවරණ ලබා ගන්න ප්‍රථම වශයෙන් පුළුවන්කම ලැබුණේ. ඉතින් නමුත් මේ බෝසතාණන් වහන්සේට පහසුවෙන්ම හැකියාව තිබුණා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ ධර්මයේ අහලා රහත් වන්න. නමුත් අපේ බෝසතාණන් වහන්සේගේ සිතේ උත්තම චේතනාවක් මතුවුණා. මොකද්ද? මම රහත් වුණොත් මේ සසරේ ජීවත් වන අනන්ත අප්‍රමාණ සත්වයාට මඟ කියා දෙන්න කෙනෙක් නැති වෙනවා. ඒ නිසා මම සසරට නැවත එකතු වෙලා ළඟ තිබ්බ නිවන ඈත් කරලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් දුක් විඳලා 6 අවුරුද්දක් දුක් විඳලා එදා විසක් පොහොය දවසේ බුදු බවට පත් වෙලා 45 වසක් පුරාවටම ධම් දෙසලා අපවත් ඔබවත් මේ සසරෙන් එතර ක්‍රීමේ මඟ පැහැදිලි කරලා උන්වහන්සේ නිවන්. ඉතින් මේ උත්තම චේතනාවන් උදාර සිතුවිලි පුද්ගලයේ තුල පහළ වෙන්නේ ඉතාම දුර්ලභ පුද්ගලයන්ගේ සිත් තුළ පමණයි. එවන් සිතුවිලි පහළ වෙන උත්තමයන් මේ ලෝකේ විරලයි. ඔබේ වාසනාව නිසා, මගේ වාසනාව නිසා, අප හැම දිනාගේ වාසනාවන්ත නිසා එදා ළඟ තිබ්බ නිවන ඈත් කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට අපේ සුමේද තාපසතුමා පත් වෙලා ධර්මයේ දේශනා කළා. ඒ වගේම තමයි ඒ විදිහට නියත විවරණ ලැබලා පාරමිතාවන් පූර්ණේ කළ යුතු වෙනවා. නිවන් දකින්නට නම්
අප්‍රමාණ කාලයක්. ඒ පාරමිතාවන් ඇටියට අපේ බණ පොත්වල සඳහන් වෙන්නේ මෙන්න මේ කරුණ. දානං සීලං පරිද්ධානං සීලං ච නික්ඛම්මං අඤ්ඤා විරේන පංචමම් අන්ති සච්ච මදිඨානං මිත්තු එක්ඛාති නීදසාති. දානය, සීලය, නෛෂ්ක්‍රම, ප්‍රඥාව, වීරිය, ශාන්තිය, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රිය, උපේක්ෂා, මේ 10ට තමයි, මේ කරුණු 10ට තමයි දස පාරමිතාවන් කියලා අප කියන්නේ. ඒ දස පාරමිතාවන් උපපාරමිතාවන් හැටියට, පරමත්ත පාරමිතාවන් හැටියට 30 වැදෑරුම් ආකාරයකට පූර්ණී කළ යුතු වෙනවා බෝසතාණන් වහන්සේ කෙනෙක් බුදු බව ලබා ගන්නට නම්. ඒ හැම දුෂ්කර කටයුත්තක්ම දිවා දමන, ඒ හැම කම්කටොළු හැම දෙයක්ම ඉවසලා අපේ බෝසතාණන් වහන්සේ බුදු බවට පත් වෙලා ඔබට මට අප හැම දිනාටම සකල සත්වයන්ටම දේශනා කළේ උන්වහන්සේ ලබාගත් මේ සසර දුක නැතිකිරීමේ මාර්ගය අපටත් ලබා ගන්න කියා. ඉතින් ඒ නිසා බුදු කෙනෙකුගේ උත්පත්තිය මේ විශ්වයේ තුල තිබෙන දෙවෙනි දුර්ලභ කාරණාව හැටියට තමයි බුද්ධ දුර්ලභෝ යනුවෙන් සඳහන් වෙන්නේ. ඊළඟ දුර්ලභ කාරණාව තමයි දුර්ලභාකන සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය ලබා ඉපදීම කියලා කියන්නේ. ක්ෂණ සම්පත්තිය කියන්නේ පින්වත්නි, පිනක් දහමක් කරගන්න පුළුවන් තැනක පිනක් දහමක් කරගත හැකි පුද්ගලයෙක් ලෙස ඉපදීම කියන්නේ. සමහර විට පින්වත්නි අපි මිනිස්සු වෙලා ඉපදුනත් බුදු කෙනෙක් පහළ වෙන්න නොවෙන්න පුළුවන්. ඒ කාලේ අපි හඳුන්වන අබුද්ධෝත්පාද කාලය කියලානේ. ඉතින් අබුද්ධෝත්පාද කාලය කියන්නේ මිනිසා කියන සත්වයා හරියට ඊසනා කියන සත්වයා හා සමාන කාලයක්. මොකද මේ ලෝකයට හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද? යා යුතු මඟ නොයා යුතු මඟ මොකද්ද කියලා කියා දෙන්න බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඒ නිසා ඒ අබුද්ධෝත්පාද කාලේ මිනිසාගේ තත්ත්වය ඊසනා කියන සත්වයා හා සමානයි. ඉතින් එහෙම ඉපදුනාම අපිට පිනක් දහමක් කරන්න තියා හිතන්නවත් පුළුවන් නැහැ. නමුත් බුදු කෙනෙක් පහළ වෙලා අපි මනුෂ්‍යෝ වෙලා ඉපදිලා නැහැ. ත්‍රිසං සතෙක් වෙලා නිරේ ඉපදිලා. එහෙම වුණොත් අපිට පිනක් දහමක් කරන්න හිතන්නවත් නැහැ. මේ දෙකම තිබිලා බුදු කෙනෙක් පහළ වෙලා මිනිස්සෙක් වෙ ඉපදිලා. මොහොත් පින් කරගත නොහැකි තත්වයන් වලටපත් වෙච්ච අය අද අපි සමාජයේ දැකලා තියෙනවා. අන්ධයි ඉන්නවා, ගුරුවයි ඉන්නවා, ඒ වගේම මන්ද බුද්ධික අය ඉන්නවා, ඒ වගේම දිහිරි අය ඉන්නවා, විවිධ ශාරීරික විකෘතිතා තියෙන අය ඉන්නවා. මේ අයට හිතේ හැටියට පින්කමක් කරන්න බැහැ. තවත් විදිහකට කිව්වොත් අන්‍යාගමික වුණොත් අපි ධර්මයේ කියනවා. නමුත් වෙනත් ආගමක පුද්ගලයෙක් කියලා. ආගමක් අදහන පවුලක ඉපදිලා. වෙනත් ආගමක් තියෙන රටක ඉපදිලා. ඒ මොනොත් අපිට පින්කමක් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම කරුණු කාරණාවක් සිදු වෙන්නේ නැතිව ඔබ විදිහට ඉතේ හැටියට බණ ටිකක් අහලා ඉතේ හැටියට පින්කමක් කරන්න අවස්ථාවක් ලැබීමත් දුර්ලභයි කියලා තමයි දුර්ලභාකන සම්පත්තිය යනුවෙන් බුදුරජාණන් වහන්සේ එවැනි දුර්ලභ කාරණාව හැටියට ඒ කාරණාව
දේශනා කළේ. ඊළඟ දුර්ලභ කාරණාව තමයි පින්වත්නි සද්ධම්මෝ පරම දුර්ලභෝ. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම කියන්නේ. ඒ කාරණේ දුර්ලභ කාරණාවන් අතරත් දුර්ලභම කාරණාවක්. මොකද අර මුලින් කියපු කරුණු තුනම සම්පූර්ණ වෙන්න ඕන. මිනිසෙක් වෙලා ඉපදෙන්න ඕන ධර්මයේ වටහා ගන්න. ධර්මයේ කියා දෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕන. නමුත් ධර්මයේ අසන්නත් අවස්ථාවක් ලැබෙන්න ඕන. මේ කරුණු කාරණාවන් හැම දෙයක්ම සම්පූර්ණ තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අප හැම දිනාටම හැකියාව ලැබෙන්නේ. ඒකයි සද්ධම්මෝ පරම දුර්ලභෝ යන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. දැන් පින්වත්නි අපි කෙටියෙන්ම දැනගත්ත මේ දුර්ලභ කාරණාවන් කියන්නේ කොමක්ද කියලා. ඉතින් නමුත් මේ දුර්ලභ කාරණාවන් සතරට අද ඔබට දුර්ලභයි කියලා කියන්න පුළුවන්. ඔබට මේ කාරණාවන් සතර දුර්ලභයි කියලා හැඟෙනවද? නැහැ. මොකද මේ දුර්ලභ කාරණාවන් අතරම ඔබට ලැබිලා තියෙනවා. දැන් වැලි කැට අපිට දුර්ලභ නෑනේ. මොකද නමුත් මණික්ගල් දුර්ලභයි. මොකද වැලි කැට වගේ නෑ මණික්ගල් ලෝකේ. ඉතින් මණික්ගලුත් වැලි කැට වගේ තිබ්බනම් ලෝකේ මණික්ගල් අපිට දුර්ලභ වෙනවද? මණික්ගල් අපිට දුර්ලභ වෙන්නේ නෑ. හැමතැනම තියෙන හැටි. අන්න ඒ වගේ තමයි. අපි මිනිසෙක් වෙලා ඉපදෙලා ඉන්න ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සිටින නිසා මේ විදිහට ඔබට බණ අහන්න අවස්ථාවක් ලැබී තියෙන හින්දා කොච්චර මේවා දුර්ලභයි කියුවත් දුර්ලභයි කියලා හැඟෙන්නේ. නමුත් පින්වත්නි ඔබ දුර්ලභයි කියලා හැඟෙන්නේ නැති වුණාට ඔබ වාසනාවන්තයි කියලා නම් අමතක කරන්න. මොකද මේ ජීවීන්ගේ අඩු පිරිසකට ලැබෙන අවස්ථාවක් ලැබිච්ච අඩු පිරිසේ එක්කෙනෙක් බවට ඔබටපත් වෙන්නේ මේ ආත්ම භාවයේ හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ වාසනාවන්තකම් හැමදාම සිත් තුළ හැම්පත් කරගෙන කටයුතු කරන්න තමයි ඔබ වෙර වීරිය දැරිය යුතු වෙන්නේ. ඉතින් ඒ නිසා අලුත් වසරක් ආරම්භ වෙලා වසරක් ගෙවිලා ගිහිල්ලා මේ අලුත් වසරේ අලුත් විදිහකට හිතන්න පටන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ ඔබ හැමදෙනාම. නිසා නව වසරේ නව විදිහකට හිතන්න පුරුදු වෙන ඔබ මුලින්ම හිතන්න ඕනේ ඔබේ තියෙන වාසනාවන්තකම. ඒ වාසනාවන්තකම අර්ථවත් කරගන්න හැටි, වර්ණවත් අර්ථවත් කරගන්න හැටි, තවත් ලස්සන කරගන්න හැටි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුලින් අදිමත අපිට පෙන්වා වදාළා. ඒ ධර්ම කාරණාවන් ඉන්නකට මේ ධර්මානුශාසනා මාලාවේදී ඉදිරියට ඔබ හමුවට ගෙන එන්නට මා බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැම දිනම ලැබිච්ච මනුෂ්‍යත් භවය තවත් ලැබිච්ච මනුෂ්‍යත් භවය අර්ථවත් කරගන්න ධර්මයෙන් පිහිට ලබන්න සිත් තුළ ප්‍රාර්ථනාවක් තැන්පත් කරගෙන අද ධර්මානුශාසනාව අවසන් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ධර්ම ශ්‍රවණී කිරීමේ පුණ්‍යානිසංසයෙන් දහමට අනුව ජීවිතේ ගොඩ නැගීමේ ආනිසංසයන්ගෙන් කොටසක් මුලින්ම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය 33 කෝටියක් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. පින් කැමති දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් ධර්මානුශාසනාව සඳහා පින්බර දායකත්වයේ දරන ඒනිත් සුජීවා දමයන්ති මහත්මිය රාජාංගනේ යායය අංගම කදුරුගස්සේ පදිංචි ඒනිත් සුජීවා දමයන්ති මහත්මිය මේ උතුම් පින්කම සඳහා පින්බර දායකත්වයේ දරන්නේ මීට වසරකට පෙර ආපාතයෙන් සමුගෙන ගියපු අලිමංකල ප්‍රදේශයේ ක්‍රියාන්විත යුද හමුදා රාජකාරී ඊදී සිට වසර 20කට පෙර ආපාතයෙන් සමුගෙන ගියපු එන්.එච්. නිහාල් රංජිත් සහෝදරයා සහ පවුලේ මියගිය සියලු ඥාතීන් ඇතුළු වර්ග පරම්පරාවේ හැම දිනකටම පින් අනුමෝදන් කිරීම
පරමාර්ථී හැටියට තබාගෙන. එසේනම් ඒ මියගිය ඒ සහෝදර රණවිරුවා ඇතුළු පවුලේ මියගිය ඥාති වර්ගයා මේ පින්කමින් ලැබෙන පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරමු. නිවසේ සිට ඔබ රැඳී සිටින ස්ථානයේ සිට ධර්ම ශ්‍රවණයේ සඳහා සහභාගී වෙන ඔබ හැම දෙනා නමින් මියගිය හැමදෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ සුඛ ආදරණීය පියාණන් ආරාණී ආදරණීය මෑණියන් කියන පවුලේ සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් පතන්න ඒ දායකත්වයේ දරන එන්නේ සුදීවා දමයන්ති මහත්මිය අරමුණු කරගෙන සිටිනවා. එනම් මේ ධර්මානුශාසනාව පැවැත්වීමෙන් ලැබෙන පුණ්‍යානි සංසයන්ගේ ආනුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රි දෙවියන්ගේ අනුභව බලයෙන් ආදරණීය දෙමාපියන්ට සතවර්ෂාදී කාලයක් දීර්ඝායුෂ වළඳන්න නිරෝගී සම්පත උදා වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්මානුශාසනාව ශ්‍රවණය කළ බැලුවාම මේ පින් අනුමෝදන් වීමෙන් කරන කියන රැකී ආරක්ෂා කටයුතු දුවදරුවන්ගේ අධ්‍යාත්ම කටයුතු හැමදෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙත්වා. වගේම අප මෙලොවට බිහි ආදරණීය දෙමාපියන් රටාත් සුරත්න රණවිරුවන්ට එවැගේම හැමදෙනාට වෙන්සිබෙන් ලෙඩ දුක් රැඳර දුක් පීඩා හිතුපුබ ගණදුරක් වෙන හේතු විද්වාංශනීය වෙත්වා. ඒ වගේම අප මෙලොවට බිහි දෙමාපියන්ට රටාත් සුරත්න රණවිරුවන්ට මා පැවිදි විරුවට පත්වත් මාගේ ගුරු දේවෝත්තම මාහිමිපාණන් වහන්සේලා දෙපළට මා දැනුමින් පෝෂණය කරපු ශ්‍රී විද්‍යාජෝති ත්‍රිවෙන් ආචාර්ය මණ්ඩලයට එවැගේම මෙවන් ධර්මානුශාසනාවන් ඔබ සැමට ගෙන එන්නට මඟ පාදා දෙන රජරත් සීවේ සමස්ත කාර්ය මණ්ඩලයට ඔබ ආපන්දුනට මේ හේතු වීමෙන් වාසනාව වීමෙන් අවසානයේ සසර දුක කෙලවර කොට ලැබී හැකි නිවන් සම්පත උදා කරගන්නට මේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා මුඤ්ඤං තන්නං මුදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා මුඤ්ඤං තන්නං මුදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං කම්මං මුදිත්වා චිරන් රක්ඛන්තු